සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම උතුම් දේශයක අභිමානීය රැගෙනින කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය මෙත් සදහම් විකාශය POTV නාලිකාංක 111 ඔස්සේ මෙතර ලක්වාසී ඔබ හැම දිනාටමත් ඒ වගේම මෙත් TV YouTube නාලිකාව මෙත් TV Facebook පිටුව මෙත් සදහම් දේශනා YouTube නාලිකාව ඔස්සේ ලෝ සිසාරා විසිරී සිටින හැම දිනාටමත් උතුම් ජීවිත අවබෝධයේ පිණිස ශ්‍රවණය කරන්නට මුදා හරින උතුම් වූ සද්ධර්ම දේශනා මාලාව මෙත් සදහම් දේශනායි ඔබ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ. පින් සිතින් අපහාරෙන් ඔබ හැම දිනාටම මෙත් සිතින් අපි ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණයට එක්හසු වන්නට. සුපින්තුනි මෙත් සදහම් දේශනාව උතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අප ගෞරවණීය අතුරුගිරිය ශ්‍රී සතහම් පදනමේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විජිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අප නායක ලොකු ස්වාමින් වහන්සේ විසින් හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පාදාභි වන්දනෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්වතුනි උතුම් වූ සද්ධර්ම දේශනාවට මෙත් සදහම් දේශනාවට අද අපසේ පින්වර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා එංගලන්තයේ පදිංචි පුබුදු විජේසේන මහත්මයා විසින් ආරමුණු විදිහට විශේෂයෙන්ම සටහන් කොට තිබෙන්නේ ඒ පරලෝසපත් වනට දෙනා වූ ආදරණීය දෙමාපියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ඒකේ පුණ්‍යානුමෝදනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවායි කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. හැදුවැඩු දෙමාපියන්ට මේ සියලුම කුසල අනුමෝදන් වේවා. උතුම් වූ අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට උතුම් සද්ධර්ම දේශනාවේ සියලුම කුසල් හේතු වේවා වාසනාව වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංසාරගත පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නටත් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝග භාවය ප්‍රාර්ථනා කරන්නටත් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් නිදුක් නිරෝග භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු ප්‍රාර්ථනා සිද්ධාගෙන පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬනගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් ධම් අසා සැනසෙන්නට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා තමසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ එංගලන්තයේ පදිංචි පුබුදු විජේසේන මහත්මයා විසින්. එතුමන්ගේ අරමුණ තමයි මිය පරලොවකී දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් තමයි මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. තින් පුබුදු විජේසේන මහත්මයාගේ මිය පරලොවගිය දෙමව්පියන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයට පරලොව ජීවිතේ සැපවත් වේවා සුවපත් වේවා උතුම් නිවනටම පත් වේවා කියන චේතනාව අපි ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරමු. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම පුබුදු විජේසේන මහත්මයා ඇතුළු ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ ධර්මානුශාසනාවේදී අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් දරන ඒ සුගත චීවරය බුදුරජාණන් වහන්සේ
දරාගෙන හිටපු මහා පාංශුකූල චීවරය මහපොලෝ පවා කීප වතාවක් කම්පාවට පත්වෙච්ච අදටත් ඒ මහා පාංශුකූල චීවරයේ දරාගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඒ සිවුර දරන්න පින ලැබුණේ කල්ප 90කට පෙර මහා පින්කමක් කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ පින්කම ඒ වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහයේ අදටත් ගල් පර්වත 3ක් මැද්දේ උන්වහන්සේ පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු සුගත චීවරයේ දරාගෙන සිංහසෙයියාවෙන් සැතපීලා අධිෂ්ඨාන කීපයක් කළ පිරිනිවන් පෑවා. ඒ පිරිනිවන් පානවා සමගම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය පර්වත 3න් වැහිලා අදටත් ඒ පර්වත 3 ඇතුලේ පවතින බවයි දේශනාවල සඳහන් වෙන්නේ. අනාගත මෛත්‍රී බුද්ධ ශාසනය වන තෙක්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය කිසිම වෙනසක් නොවී ඒ පර්වත 3 මැද්දේ පිහිටනවා. මෙන්න මේ අසිරිමත් සිදුවීම් සමග බුදු කෙනෙක් දරාගෙන සිටිනේ සුගත චීවරයත් මහා පාංශුකූල චීවරය හා බැඳුණු සද්ධාව ඇති කරගන්න අපට උපකාර වෙන කාරණා රැසක් අද මේ ධර්මානුශාසනාවේදී ඔබට කියලා දෙන්න අද අපි බලාපොරොත්තු වෙනවා. පිංගතුනි, අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට රම්මේ සුරම්මේ සුබ මාලිගාවල සැප සම්පත් විඳිමින් බොහෝම සැප සහිත ජීවිතයක් උන්වහන්සේ ගත කරේ. ඒකට හේතුව සුද්ධෝදන රජතුමා කැමති වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙවෙයි. එදා අසිත තාපසයන් වහන්සේගේ අනාවැකියත් සමග ඒ වගේම නම් තියෙන දවසේ මේ බමුණු අතර කොණ්ණඤ්ඤ කියන කෙනා විතරයි එක ඇඟිල්ලක් උස්සලා හරියටම කිව්වේ ඕර්ණ රෝම ධාතුන් වහන්සේ දිහා බලලා මේ කෙනා නම් ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ. ඒ කාන්තේම මේ සැප සම්පත් අතහැරලා විමුක්තිය හොයාගෙන යනවා. ලෞතර සම්බුද්ධත්වයට පත් වෙනවා කියන ඒ හරියටම අනාවැකිය කිව්වේ කොණ්ණඤ්ඤ කියන තාපසයන් වහන්සේ. හැබැයි අනිත් අය ඇඟිලි දෙකක් ඔසවලා කිව්වා ගිහි ජීවිතේ රැඳුණොත් ඒ කාන්තෙන් සක්විති රජ කෙනෙක් වෙනවා. හැබැයි ගිහි ජීවිතය අතහැරලා ගියොත් නම් ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. පිය රජ කෙනෙක් හැටියට සුද්ධෝදන රජතුමා කැමති වුණේ තමන්ගේ පුතා මුළු ලෝකෙම පාලනය කරන මහා බල සම්පන්න සක්විති රජ කෙනෙක් වෙනවා දකින්නයි. ඒ නිසා බෝසතාණන් වහන්සේට ගිහි කාලේ උපරිම සැප සම්පත් දෙමින් වෙන වෙනම මාලිගාවල් හැදුව සීත කාලයට, ඒ වගේම රස්නේ කාලයට රම්මේ සුරම්මේ සුබ මාලිගාවල් හදලා පුදුමාකාර විදිහට හැම වෙලාවෙම ඇහැට ප්‍රියමනාප රූප විතරක් පේන විදිහට පරිසරය සකස් කෙරෙව්වා. කනට ප්‍රියමනාප මිහිරි හඬවල් ශබ්ද සංගීත ඇහෙන විදිහට මාලිගාවල් අවට පරිසරය හැදුවා. පංචකාම සැප සම්පත් උපරිමෙන් ලබා දෙමින් ගිහි ජීවිතයට හිර කරලා බන්ධනය කරලා තියාගන්න උත්සාහ කරා. මේ සංසාරේ පාරමී පුරපු විමුක්තියක් පිණිස බුද්ධත්වයේ පිණිස සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක්. වෙස්සන්තර ආත්මේ මහ පොළොව 7 වාරයක් කම්පා කර කර දාන පාරමිතාව පුරපු මහා පින්වන්තෙක්. මේ පංචකාම බන්ධනයන්ගෙන් බැඳලා තියාගන්න පුළුවන්කමක් නැහැ. සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් තමයි එදා සතර පෙරනිමිති පේන සැලැස්වී. ඒක අංගුත්තර නිකායේ සතර පෙරනිමිති ගැන සඳහන් වෙන දේශනාවේ සඳහන් වෙනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් එදා හිතට කාවැදිච්ච ඒ රූපවලට වඩා උන්වහන්සේගේ හිතේ පිහිටියේ ශ්‍රමණ රූපේ සිවුරු දරාගෙන බොහොම සාන්ත ගමනින් ඒ වඩින ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රමණ රූපේ තමයි උන්වහන්සේගේ හදවතේ පිහිටියේ. වෙනද වගේ අනිත් සතර පෙරනිමිතිවල මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් දැකපු ගමනේ ආපහු හැරිලා ආවා. ඒ ගැනම විමසමින් චන්න මේ කවුද? මමත් ලෙඩ වෙනවද?
මගේ පියාණනුත් ලෙඩ වෙනවද? ඔබත් ලෙඩ වෙනවද? ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙලා යනවා නම් මොකක්ද මේ ජීවිතේ? වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. චන්න මේ කවුද? එහෙමනම් මමත් වයසට යනවද? මගේ පියාණන්, මේ ඔබ හැමෝම ගොඩක් වයෝවෘද්ධ වෙනවද මේ වගේම? එහෙනම් මොකද්ද මේ ජීවිතේ? වයසට යාමත් සමග මේ තරුණකම ශරීර ශක්තිය අවසන් වෙනවා නම් මොකක්ද මේ ජීවිතේ? මරණයත් සමග විමසන්න පටන් ගත්ත මාත් මැරෙනවද? ඔබ, මගේ පියාණන්, මේ හැමෝම මරණයත් සමග ජීවිතය අවසන් වෙනවා නම් මොකක්ද මේ ජීවිතේ? හැබැයි උන්වහන්සේගේ හිතේ එදා ශ්‍රමණයන් වහන්සේ නමකගේ ශ්‍රමණ රූපය දැක්කට පස්සේ පෙර සංසාරික පුණ්‍ය ශක්තිය මේ පාරමී මතු වුණා. එදා උයනට ගියා. බොහොම සතුටෙන් විමුක්තිය පිණිස හිතෙන් සැලසුම් කරමින් අර විනෝද උයනේ කල්ගත කරා. ඔය අතරේ තමයි සේවකෙක් දුවගෙන ඇවිල්ලා පණවිඩයක් දැනුම් දුන්නේ. ඒ පණවිඩේ තිබුණේ යසෝදරාව පුත්කුමාරයෙක් බිහි කරලා. පියෙක් හැටියට ඒ වෙලාවෙ සතුටක් හිතේ ඇති වුණත් උන්වහන්සේට කියවුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතක්. රාහුලෙක් ඉපදිලා බැඳීම් ඇති වුණා නේද කියලා. හැබැයි උන්වහන්සේ අර පැවිදිරුව ශ්‍රමණ රූපය සිවුරු දරාගෙන ඉන්න මේ රුව මේ ගැන හිතා එදා රාත්‍රිය ගත කරා. වෙනද වගේම නාට්‍යාංගනාව සංගීත කණ්ඩායම් නැටුම් නටනවා උන්වහන්සේව සතුටු කරන්න. හැබැයි උන්වහන්සේගේ හිත තියෙන අර ශ්‍රමණ රූපය තුළ. අවසානයේ ඒ අය වැටිච්ච තැන්වල නිදාගත්තා. උන්වහන්සේ කල්පනා නින්ද ගියා වගේ කල්පනා කර හිටිය විමුක්තිය කරා යන මාර්ගය ගැන. එදා මහා රාත්‍රිය අවදි වෙලා බලද්දී උන්වහන්සේව සතුටු කරන්න සුවඳ ගල්වගෙන ලස්සන මල්මාලා පැළඳගෙන ලස්සන සලු පිළිවලින් සැරසිලා දිව්‍යාංගනාවන් වගේ නටපු ගයපු අය අමනුස්ස පිරිසක් වගේ පිරේතයෝ වගේ තැන්තැන්වල වැටිලා කුණු කෙල පෙරාගෙන කටවල් ඇරිලා කොණ්ඩෙ විසි වෙලා මල් ගහපු මල්මාලා තැන්තැන්ගොල සීසීකඩ. ඒ අතරින් උන්වහන්සේ චන්නව හොයාගෙන ගියේ කන්ත කස්වය සූදානන් කරන්න විමුක්තිය පිණිසය. හැබැයි කවුරුත් දන්නේ නෑ. චන්න දන්නෙත් නෑ කොහෙද යන්නේ. දෙවිවරු බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවුරු අහසි පිරිලා සාධකාර දෙනවා. එදා ඇසල පෝය දවසක්. මහාවීරයන් වහන්සේ අද කෙලෙස් සටනට පිටත් වෙනවා. මහාවීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වෙනවා කියලා දෙවිවරු ප්‍රීතිගෝසා කරනවා සාධකාර දෙනවා. උන්වහන්සේ කන්ත කසු පිට නැගල පිටත් වෙද්දි. එදා රාහුල පුතා බලන්නත් ගියා. මේ දරු අතට අරගෙන තුරුළු කරගන්න පියෙක් හැටියට දරු සෙනෙහස ඇති වුණාට ඒ වෙලේ හිත හදාගත්තා. මේ රාහුල පුතත් යසෝදරාව ඒ විතරක් නෙමේ මේ මාලිගාව ඉන්න හැම කෙනෙකුටමත් මේ වගේම මේ ලෝකෙයින් අසංකේය ගණන් සියලු සත්වයන්ට පින් ඇති අයට හැම දෙනාටම නිවන් මඟ හොයාගෙන සියලු දෙනා පින් ඇති අය සංසාර දුකින් මං එතර කරවනවා. ඒ අධිෂ්ඨානින් උන්වහන්සේ හිතට ඇතිවෙච්ච හැඟීම් යටපත් කරගෙන උන්වහන්සේ මේ ගමන පිටත් වුණා. අර මහා සැප සම්පත් ඇති මාලිගාදිහා හැරිලවත් බලන්නේ නැතුව. මේ සියල්ල හිතෙන් අතහැරලා විමුක්තිය හොයාගෙන උන්වහන්සේ පිටත් වෙලා යද්දී නගරේ ප්‍රධාන දොරටුව දේවානු භාවෙන් දෙවියන් විවර කරා. බොහෝ දුරක් පිටත් වෙලා යනෝ දෙවුරු අහසි සාධකාරදිදී ප්‍රීතිගෝසා කරනවා. අනෝමා නදී අසලට ගිහිල්ල මේ නදීනුත් එතර වුණා. උන්වහන්සේ එතන ඉදං කල්පනා කරා මෙතනින් එහාටමා තනියම යායුතු ගමනක් තියෙන. දැන් උදෑසන රාත්‍රී ගෙවිලා. උන්වහන්සේ ඉස්සල්ලාම කරේ කල්පනා කරා මේ ශ්‍රමණයෙක් හැටියට මේ ගමන මා යායුතුයි. රාජකීය සලුපිලි රාජ ආභරණ ඒ වෙලාවේ මගුල් කඩුව අරගෙන කෙස් වැටි අතින් අල්ලගෙන මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනවත් දෑංගුලක් හිසේ කෙස් ඉතිරි වෙන ප්‍රමාණයට කෙස් වැටිය කපල අතට ගත්තා.
දෑංගුලක් කියන්නේ අඟල් 2ක වගේ ප්‍රමාණයක්. කෙස් වැටිය කපනවා සමගම උන්වහන්සේගේ හිසේ ඉතිරි කේශ ධාතුන් වහන්සේලා දක්ෂිනාරුතව කරකැවිලා හිස මත මනාකොට පිහිටිය. ධර්මයේ සඳහන් වෙන්නේ අභිනීල අක් බඹර කියලා. තද නිල් පාටයි බඹර සහිතව කැරලි විදිහට කරකැවිලා හිස මත පිහිටිය. උන්වහන්සේ අර මගුල් කඩුවෙන් කපල අතට ගත්ත කේශ ධාතුන් වහන්සේලා සියල්ල දිගු කෙස් වැටිය මතේ තියාගෙන සත්‍යක්‍රියා කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අධිෂ්ඨානයක් කළ අහසට වීසි කරා. හරිම ආශ්චර්යයක් යොදුනක් ඉහළට මේ කේශ ධාතුන් වහන්සේලා පැන නැග්ග. කේශ ධාතුන් වහන්සේලා යොදුනක් ඉහළ අහසේ නතර වුණා. දෙවිවරු සාදුකාර දෙද්දි සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවලා මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවෙන් පිළි අරගෙන දෙව්ලොවට ගිහිල්ලා සත්රුවනින් 12 යොදුනක් විශාල චෛත්‍යයක් මවනවා. ඒ තමයි සිළුමිණි මහා සෑය. ඒ මහා සෑය තුළ බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සක්‍ර දෙවියන් තැන්පත් කරා. ඔන්න මේ විශ්වයේ මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරපු දවසේම පළවෙනිම චෛත්‍ය මේ තුන් ලෝකේම සිළුමිණි මහා සෑය සක්‍ර දෙවියන් මවන්නේ. අන්නේ වෙලාවේ අර ආභරණ ටිකයි මගුල් කඩුවයි චන්නට දුන්නා. චන්න ඔබ මේ අරගෙන ආපහු යන්න. මම විමුක්තිය කරාගිය බව පියාණන්ටත් මාලිගාවේ ඉන්න පිරිසට යසෝදරාට මේ හැමෝටම ඔබ ගිහින් දැනුම් දෙන්න. හැබැයි උන්වහන්සේ තමන් දිහා බැලුව රාජකීය වටිනා සලුපිලි. ශ්‍රමණයෙකුට මේවා සුදුසු නෑ කියලා හිතනකොටම ගටීකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අරගෙන දෙව් බමුණු සමග සාදුකාර දෙදී අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරා. මේ බුද්ධ ශාසනය අපේ බෝසතාණන් වහන්සේට මුලින්ම අටපිරිකරක් පූජා කරන්නේ ගටීකාර බ්‍රහ්ම දෙවියන්. ඒ අටපිරිකරේ තියෙන සිවුරු පිරිකර උන්වහන්සේ ඇඳගත්තා. පාට සිවුරු දැන් උන්වහන්සේට ලැබිලා. අර ඇඳගෙන ඉන්න ගිහි වස්ත්‍රයුගල අතේ තියාගෙන සත්‍යක්‍රියා කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේනම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් කියලා අහසට පැන නැග්ගා. අර කේශ ධාතුන් වහන්සේලා වගේම යොදුනක් කියලා අහසේ ගිහි වස්ත්‍ර යුගල නතර වුණා. ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවකින් පිළිගෙන බ්‍රහ්ම දෙවිවරු සාදුකාර දෙදී බඹලවට ගිහිල්ලා බ්‍රහ්ම ලෝක චෛත්‍යයක් මවනවා සුද්ධාවාස බඹලව. ඒ තමයි සලුමිණි මහා සෑය. ඒ සලුමිණි සෑයේ බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරගෙන බ්‍රහ්ම දෙවිවරු වන්දනා කරන්න පටන් ගත්තා. දැන් බලන්න බුදු කෙනෙක් පරිහරණය කරපු දේවල්. ඒවට අපි කියනවා පාරිභෝගික වස්තු. දැන් බලන්න උන්වහන්සේ බුදු වෙන්නත් පෙරම බෝසතාණන් වහන්සේ නමක් හැටියට පරිහරණය කරපු ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරලා බඹලව සලුමිණි සෑය බ්‍රහ්ම දෙවිවරු මවාගෙන උන්වහන්සේගේ ගුණ සිහි කර කර දෙවියන් වඳිනවා. බෝසතාණන් වහන්සේ බුදු වෙන්නත් පෙරයි උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා රැගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන් සිළුමිණි සෑය මවාගෙන වන්දනා කරන්න පටන් ගත්ත දෙවිවරු. පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා එදා වෙසක් පුන් පොහෝ දවසේ සුජාතාවගේ කිරිපිඩු දානෙ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අසල නැගෙනහිර දිසාවට මුහුණලා වජිරාසනය මත වැඩ සිටිමි. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවනි යාමේ චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදයක් සමගම හිත කෙලිසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. පිංගතුනි ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සත් සති අවසන් කරලා ඉසිපතන මිගදායේදී
පස්වග භික්‍ෂූන් වහන්සේලාට ඇසලපුන් පොහෝ දවසේ ධම්ම චක්ක දේශනාව දේශනා කරන. ඒ දේශනාව අවසන් වෙද්දී කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ඒ අය මුලින් තවුසු හැටියට තවුස් දම් පුරමින් හිටියේ තාපස පිරිකර ඇඳගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ උදානයක් පළ කරා අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ කොණ්ණඤ්ඤන් වහන්සේට අවබෝධ වුණා මේ ධර්මය අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ නමකට පමණක් කළ හැකි මහා ප්‍රාතිහාරයක් තමයි පින් ඇති පෙර සසරේ පව අෂ්ට පරිස්කාරාදී පූජාවන් සිදු කරලා පින් කරගත්ත කෙනෙකුට ශ්‍රී හස්තය දිගු කරනවා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්කාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තය දිගු කරද්දී ඒ කෙනාගේ කෙස් රැවුල් ඉබේම ඉවත් වෙනවා. ඒක 이르දි මේ ප්‍රාතිහාරයක් බුදු කෙනෙකුට පමණක් කළ හැකි දෙයක්. ඔහු ඇඳගෙන හිටපු වස්ත්‍ර අතුරු දහන් වෙලා ඒ සැනින් සිවුරු පාත්තර දරව භික්ෂුවක් හැටියට සිවුරු ඇඟට පෙරවිලා පාත්තරයක් අතට පහළ වෙලා සිවුරු පාත්තර දරව පහළ වෙනවා. ඒකට ධර්මය කියන්නේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනියට මේහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුවේ අඤ්ඤා කොණ්ණඤ්ඤන් වහන්සේ. එදා ධම්ම චක්ක දේශනාව අවසන් වෙද්දි. එතනින් තමයි ශ්‍රාවක සංඝරත්නය ආරම්භ වුණේ. මේ බුද්ධ ශාසනයේ බොහෝ පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ දිගු කරලා ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලබන්න සසර පින් තිබුණ. බොහෝ පින් ඇති අය බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තය ඔහු දිහාවට දිගු කරලා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනාකොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියද්දිම සිවුරු පාත්තර දරව භික්ෂුවක් හැටියට 이르දියෙන් පහළ වුණා. ඒ අතර සමහර අය සිවුරු හොයන්න බොහෝ දුක් විඳගෙන බුදුරජාණන් වහන්සේ බලනවා ඒ අයට සසර පින් මදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආශ්මතුනි ගිහිලා සිවුරක් ඔබ හොයාගෙන එන්න. ගිහි අයට ධර්මය අවබෝධ කරපු අය පැවිදි වෙන්න හද්දි සිවුරු පාත්‍ර ඔබට තියෙනවද සම්පූර්ණයි නැත ස්වාමීනි. එහෙමනම් ගිහිලා සිවුරු පාත්‍ර සකස් කරගෙන එන්න කියනවා. සමහර අය එහෙම සිවුරු හොයන්න ගිහිල්ලා ඊට අවශ්‍ය රෙදි කඩවල් හොයනකොට සමහර වෙලාවට පාරි කුලප්පු වෙලා යන එළදෙන්නු පවා එනගෙන ගිහිල්ලා අපවත් වෙච්ච අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි ඊළඟට ඔබ දන්නවා ඒ කාලේ රෙදි හිඟයි. අද වගේ අද නම් සිවුරු පිරිකර පාත්තර ඕන තරම්. එක ස්වාමීන් වහන්සේ නමකට සමහරලාවට කීයක් නම් මිනිස්සු පූජා කරනවද? ඔබ බලන්න මහා පින්කම් වල සමහර වෙලාවට අටපිරිකර 100 ගණන් දහස් ගණන් පූජා කරන මහා පින්කම් සිවුරු 100,000 ගණන් පූජා කරන මහා පින්කම් ගැන අපිට අහන්න ලැබෙනවා. සමහර වෙලාවට ඔබ ගෙදරක දානයකට පන්සලක පින්කමක් කටින පින්කමක් වුණා ඒ ස්වාමීන් වහන්සේලාට අටපිරිකර පූජා කරනවා සිවුරු පූජා කරනවා පිරිකර පූජා කරනවා. අද අපිට සිවුරු කඩේකින් හරි එක්ක සකස් කරලා පඩු පෝලා මහලා හදාගන්න එක අද පහසු දෙයක්. හැබැයි ඉස්සර අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒ තරම් පහසු නෑ සිවුරක් හදාගන්න එක. සමහර අය පාංශකූල කියලා තියෙන අතහැරලා දාපු රෙදි කෑලි. මිනිස්සු අතහැරලා ඉරිලා විසි කරලා දාලා තියෙන රෙදි කෑලි. සමහරලාවට පාරවල් අයින් වල තැන් තැන් වල. ඒ අතර එවැනි වටිනා ටිකක් හොඳ රෙද්දක් නම් ඉරිච්ච නැති රෙදි කෑල්ලක් හොයාගන්න බොහෝ දෙනෙක් ගියේ සොහොනට. ඒ සොහොනට යන්නේ ඒ කාලේ කෙනෙක් මිය ගියාට පස්සේ මෘත ශරීරය උතනවා සුදු රෙදි කඩකින්. ඔතලා ගැට ගහලා මේ මෘත ශරීරය අරගෙන ගිහිල්ලා මහා කැලේ අමු සොහොනකට ගිහිල්ලා දාලා එනවා. ඉස්සර මේ වලවල් කපලා තැම්පත් කරනවා මෙහෙම දේවල් බුදුහාඳුරන්ගේ කාලේ සඳහන් වෙන්නේ. ඒ අය බොහෝ පුරුද්දක් හැටියට බොහෝ දෙනෙක් තුල තිබුණේ ඒ අය අරගෙන ගිහිල්ලා මහා කැලේට තමයි අමු සොහොනකට දාලා එනවා. ඒ අතර භික්ෂූන් වහන්සේලා සමහරු ඒ සොහොනට ගිහිල්ලා අර සොහොනේ උතලා දාලා තියෙන මිනි උතලා දාලා තියෙන රෙදි කෑලි අරගෙන ඇවිල්ලා ඒවා හොද සමහරලාට ඒවා ගන්නකොට පණුව
එක්ක අරමිනිය කුණු වෙලා ගිහිලා ඕජාව දුර්ගන්ධය ගෙනල්ලා හෝදලා පිරිසිදු කරලා අර මලමිනි ඕජාව දුර්ගන්ධය යන විදිහට හොඳට සුද්ධ පවිත්‍ර කරලා පණු පෝල සකස් කළ සිවුරක් හැටියට හදාගන්න. ඔය විදියට තමයි බොහෝ භික්‍ෂූන් වහන්සේලා සිවුරු සකස් කරගත්තේ. දැම් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේ රාජ කුමාරයෙක් හැටියට සුද්දෝදන් රජතුමාගේ පුට්‍රත්නය හැටියට සාක්‍ය වන්සේ සුද්දෝදන් රජතුමාගේ පුට්‍රරත්නය මේ. උන්වහන්සේගේ බණහල පැහැදිච්ච රජවරු සිටුවරු රාජරාජ මහාමාත්‍යවරු කොයි තරන්නම් බුදුරජාණන් වහන්සේට ගෞරව සත්කාර දැක්වුවද. රජවරු මොනතරම් වටිනා සලු පිළි බුදුරජාණන් වහන්සේට සිවුරු සකස් කරගන්න පූජ කරාද. හැබැයි මහාකාරුණික බුදුරජාණන් වහන්සේ දවසක් උදෑසන බුදු ඇසින් ලෝකෙ දිහා බලලා. උන්වහන්සේ කල්පනා කරා බුදුරජාණන් වහන්සේට වටිනා සිවුරු පිරිකර පූජ කරනවා රජවරු සිටුවරු. නමුත් සංඝයාට ආදර්ශයක් හැටියට සංඝයාට අනුග්‍රහයක් හැටියට මම පාංසකුල සිවුරක් දරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් උපන්න. එදා උදෑසනම බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා පුන්නා කියලා දාසියක් මිය ගිහිල්ලා. ඒ නගරේ නිවසක මෙහෙකාර සේවේ හිටපු පුන්නා කියන දාසිය මැරිලා ඒ මැරිච්ච දාසියගේ මලකුණ ඊට දින ගණනාවකට කලින් මැරිලතිය. රෙදි කඩකින් ඔතලා ගිහිල්ල මහා සොහොනට විසිකර ලැවිල්. බුදුරජාණන් වහන්සේදා උදෑසන මේ අමු සොහොනට වැඩම කරා. අර පුන්නා කියන දාසියගේ මලකුණ කුණු වෙලා පනුව පිරිලා. මේ මලකුණ ඔතලා තියෙන අර සුදු රෙදි කඩ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අල්ලලා මේ රෙදි කඩ අතින් ගන්නකොට මහපොලෝ ගිගුරුන් දෙමින් කම්පාවනා කියන. තිඹක් පනුව හිටිය කියලා සඳහන් වෙනෝ මේ රෙදි කඩේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් එකින් එක පනුවෝ ඉවත් කරලා. ඒ රෙදි කඩ පිරිසිදු කරගන්න ඕනෑ කියලා හිතනකොටම සක්‍ර දෙවියන් පැම්පොකුණක් එතන මවනෝ. ඒ සක්‍ර දෙවියන් මවපු පැම්පොකුණෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේම මේ රෙදි කඩ පාංසකුල රෙදි කඩ ශ්‍රී හස්තේම පිරිමැදලා පිරිසිදු කරගත්තා. මෙන්න මේ රෙදි කඩ අරගෙන ඇවිල්ල කපලා මහලා සිවුරක් හැටියට බුදුරජාණන් වහන්සේට ප්‍රමාණවත් සිවුරක් හදාගත්තා. මේ සිවුර සකස් කරල අවසන් වෙලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ බුදු සිරුරට මේ සිවුර පොරෝණ වෙලාවේ දෙවනි වතාවට මහපොළොව ගිගුරුන් දෙමින් කම්පාවෙනවා. ලෝතුරා බුදු කෙනෙක් මේ මළමිනියක පනුව පිරිච්ච රෙදිකෑල්ලක් අරගෙන ඇවිල්ලා සංඝයාට අනුග්‍රහ පිණිසයි මේ බුදු කෙනෙක්ගේ බුදු සිරුරට මේ පොරවන්න. දෙවනි වතාවටත් මහපොලෝ කම්පාවට පත්වෙච්ච ඒ මහා පාංසකුල චීවරය දරාගෙන බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ හිටිය. පිංහතුනි දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් ඇවිල්ලා ඒ දවසේ බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප හාමුදුරන්ට මහා කාශ්‍යප අපි යම් මේ අසල තියෙනවා අන්දවනේ සැවැත්නූර ආසන්න තිබිලා තියෙනවා අන්දවනේ කියලා විවේකී විශාල වනාන්තරය බොහෝ භික්‍ෂූන් වහන්සේලා භාවනාවෙන් වැඩ ඉන්න මේ අන්දවනයට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමගේදා අන්දවනයට වැඩම කරා. ඒ වෙලායි බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපොට සිවුර නමල බිම එලලා ආරාධනා කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේ මේ ආසනයේ මත වැඩ ඉන්න සේක්වා කියලා සුදුසු ගහක් යට විවේකීව තථාගතයන් වහන්සේට වැඩ ඉන්න ආසනයක් පැනෙව්වා. ඒ පැනෙව්වේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර බිම එලලා. බුදුරජාණන් වහන්සේ මේ සිවුර උඩ වැඩ ඉඳලා ශ්‍රී හස්තයෙන් තථාගතයන් වහන්සේ අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිවුර අතින් පිරිමැදලා කියනවා මහා කාශ්‍යප ඔබ මේ දරාගෙන ඉන්න ඔබ පොරවන ඔබේ සිවුරනං හරි සිනිදුයි. ඒකනන් ටිකක් පහසුයි වගේ.
ඒ සැනින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මගේ සිවුර පිළිගන්න සේක්වා. තථාගතයන් වහන්සේ මගේ සිවුර දරණ සේක්වා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ දැන් වයෝවෘද්ධයි. ඒ වෙනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්නම කාලේ සිදුවෙච්ච සිදුවීමක් බව මේ දේශනාවෙන් පැහැදිලිව පේනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ දැන් වයෝවෘද්ධයි. තථාගතයන් වහන්සේ දරාගෙන ඉන්න ඔය මහා පාංශුකුල සිවුර බොහොම බරයි, බොහොම රළුයි, ගොරෝසුයි. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ මගේ සිවුර පිළිගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට මහා කාශ්‍යප ඔබ පොරවන්නේ? ඔබේ සිවුර මම පිළිගත්තොත් ඔබ පොරවන්නේ මොකක්ද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ දරාගෙන ඉන්න ඔය මහා පාංශුකුල චීවරේ මට දෙන්න. ඒක මට මහා වටින පූජනීය වස්තුවක් හැටියට මම ඒ සිවුර පිළිගෙන මං ඒ සිවුර දරාගන්න. තථාගතයන් වහන්සේ මගේ සිවුර පිළිගන්න සේක්වා කියලා ආරාධනා කරා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නැගී ඉඳලා තමන් වහන්සේ පොරෝගෙන ඉන්න සිවුර ගලවලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දුන්නා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතින් උන්වහන්සේගේ දෙපට සිවුර බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවා. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ පොරෝගෙන හිටිය බොහෝ කාලයක් දරාගෙන හිටිය බුදු කෙනෙක්ගේ ශ්‍රී හස්තේ දැවටිච්ච ඒ උතුම් දෙපට සිවුර මහා පාංශුකුල සිවුර මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දීලා උන්වහන්සේගේ සිවුර අරගෙන පොරෝගනිද්දි මහ පොළොව 3 වෙනි වතාවටත් මේ මහා පාංශුකුල චීවරය නිසා පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා. පින්වතුනි මහ පොළොව 3 වතාවක් කම්පා වෙච්ච චීවරයක් තමයි ඒ මහා පාංශුකුල චීවරය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ සිවුර පොරවන්න පින ලැබුණේ පෙර සසරේ කල්ප 90කට පෙර සිදු කරපු මහා පුදුම පින්කමක් නිසා. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ඒකා සංකේය කල්ප ලක්ෂයක්, අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු උතුම් මහරහතන් වහන්සේලා. හැබැයි උන්වහන්සේලාටවත් ඒ මහා පාංශුකුල සිවුර දරන්න පින ලැබුණේ. බුදු කෙනෙක් පොරෝපු බුදු කෙනෙක් දරාගෙන හිටිය ඒ උතුම් මහා පාංශුකුල චීවරේ මහ පොළොව කම්පා වෙච්ච මහා පාංශුකුල සිවුර දරන්න පින තිබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට හඳුන්වන්නේ. දූතාංග ධාරීන්ගෙන් අග්‍රම කෙනා. මේ බුද්ධ ශාසනයේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශාසනයේ වගකීම බාරගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න, ඒ වගේම ධර්ම සංගායනාව පළවෙනි ධර්ම සංගායනාව මූලිකත්වය ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පින්වතුනි උන්වහන්සේ කල්ප 90කට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියතුමා බන්දුම රජුරු හරි සද්ධාවන්ත රජ කෙනෙක්. මේ රජුරුව නිතර එනවා බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී බණහන්. ඒ කාලේ දවස ගානේ ධර්ම දේශනා පැවැත්වෙච්ච බවක් සඳහන් වෙන්නේ. හැබැයි මේ දේශනා සිදු වෙනකොට අද වගේ මේ දේශනා නෙමෙයි, තුන්යම් රාත්‍රී ධර්ම දේශනා. ඔබ අහලා ඇති අපේ රටේ පවා ඉතිහාසයේ වැනි දේශනා තිබිලා තියෙනවා. ඔබ අහලා ඇති කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මිහින්තලේ කළු තිඹිරි ගහක් යට වැඩ සිටිමින් කාලකාරාම සූත්‍ර දේශනාව තුන්යම් රාත්‍රියක් පුරා දේශනා කරා කියලා. සද්ධාතිස්ස රජුරුව හිටගෙන එළි වෙනකන් ඒ බණ ඇහුවා කියලා ඔබ අහලා ඇති. එතකොට අපිට පේනවා අපේ ඉතිහාසයේ අනුරාධපුර යුගයේ ඒ කාලේ පවා තුන්යම් රාත්‍රිය එළි වෙනකම් ධර්ම දේශනා කරපු දේශනා තිබිලා තියෙනවා. එතකොට එදා එවැනි ධර්ම දේශනා පැවැත්වෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එළි වෙනකං ඒ දේශනාව කෙරෙනවා. ඒ නගරෙම හිටිය බොහෝම දුප්පත් පවුලක බමුණෙක් සහ බැමිණියක්. ඒ අය බොහොම දුප්පත් දිලිඳු බමුණෙකුයි බැමිණියෙකුයි.
ඒ කාලේ රෙදි හිඟ කාලයක් රජවරු සිටුවරු බොහොම ධනවත් අයට තමයි වටිනා රෙදි ඒ කාලෙත් තිබිලා තියෙන. දුප්පත් මිනිස්සු බොහොම අමාරුවෙන් රෙදි කෑල්ලක් හොයාගන්න. මේ දිලිඳු බමුණටයි බැමිණියටයි දෙන්නටම උඩුකය වසාගන්න සලුවක් හැටියට තිබිලා තියෙන්නේ එකම රෙදි කඩයි. එතකොට අපිට පේනවා යටට ඇඳගන්න රෙදි කෑලි තිබුණට උඩුකය වසාගන්න ලොකු සලුවක්. එතකොට අපිට පේනවා සීතල කාලවලට හරි සීතල දරාගන්න විදිහට මුළු ශරීරයේම වැහෙන විදිහට අපි සාමාන්‍ය නිකන් හිතමු ලොකු සීට් එකක් වගේ බෙඩ් සීට් එකක් වගේ. එතකොට මේ වගේ ලොකු සලුවක් පොරව ගන්න තිබිලා තියෙන එකම සලුවයි. එදා මේ වයෝවෘද්ධ දිලිඳු බමුණයි බැමිණියයි සාකච්ඡා කරන්න බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ මේ අසල ආරාමයක දහම් දෙසනවා මිනිස්සු බණහන්න යනවා. අනේ අපේ අවාසනාවට අපි දෙන්නට එකට ගිහිලා බණහන්න විදියක් නෑනේ. බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට ගෞරවාන්විත බුද්ධ ගෞරවයක් ඇතිවෙන විදිහට යන්න ඕන. අපිට උඩුකය වහගෙන යන්න නම් තියෙන එකම සලුවයි. ඒ වෙලාවේ බිරිඳ කිව්වා මං උදේවරුවේ ගිහිල්ලා දහවල් කාලේ කරුවල වැටෙන්න කලින් මම මේ සලුව පොරෝගෙන ගිහිල්ලා මම බණ ටික අහලා එන්න. රාත්‍රී කාලේ හවස් කාලේ ඔබ ගිහින් බණහන්. රෑබෝ වුණාම කාන්තාවන්ට යන්න එන්නත් අපහසුයි. ඒ නිසා ඔබ ගිහිල්ලා රාත්‍රී කාලේ එළි වෙනකම් බණහන්න කියලා. දැන් එදා බැමිණිය දහවල් කාලේ ගිහිල්ලා බණ අහලා ආවා. මේ බමුණා ඔහුට මිනිස්සු කීවේ අර එකම සලුව දරාගෙන ඉන්න නිසා ඒක සාටක එකම සලුවක් තියෙන බමුණා. මේ සලුව තමයි Tamanට තිබ්බ වටිනාම දේ. මේ වටිනා සලුව දරාගෙන ගිහිල්ලා අර ධම්සභා මණ්ඩපයේ කෙළවරක වාඩි වෙලා එදා ටිකක් සීතල දවසක් සලුව පොරෝගෙන වාඩි වෙලා බණ ඇහුවා. එදා තුන්යම් රාත්‍රී දේශනාවක් හවස ධර්ම දේශනාව රාත්‍රී පළවෙනි යාමේ අවසන් වෙනකම්ම දේශනාව පැවැත්විලා පළවෙනි දේශනා කොටස පළවෙනි යාමේ අවසන් වුණා. ඒ අතර බණහන්න ආපු අය තම තමන් ගෙනාපු පරිස්කාර සිවුරු පිරිකර ආදී පරිස්කාර බුදුරජාණන් වහන්සේට පූජා කරා. බොහෝ අය සාදුකාර දීදී සතුටේ. මේ බමුණ කල්පනා කර අනේ මටත් ධර්මය වෙනුවෙන් ධර්ම පරිස්කාරයක් පූජා කරන්න තියෙනවනම් එකම දෙයයි තමන් සන්තකයේ තියෙන්නේ මේ එකම සලුව. කමක් නෑ කියලා හිත හදාගෙන සලුව නමලා බොහෝම ගෞරවයෙන් අතට අරගෙන හිස මත තියාගෙන නැකිටින්න හදනකොට මතක් වුණා මම මේ සලුව පූජා කරොත් මගේ බිරිඳට එළියටවත් බැහැ ගන්න බැරි වෙයි. අපි දෙන්නටම තියෙන්නේ මේ රෙදි කෑල්ල විතරයි. ආපහු වාඩි වුණා. මං වගේ පව්කාරයෙක් මං වගේ අවාසනාවන්ත කෙනෙක්. අනේ මං බණහන් ආවට මට ධර්ම පරිස්කාරයක් පූජා කරගන්න විදිහක් නෑනේ කියලා හිත හදාගෙන මේ සලුව ආයි පොරෝගෙන බණ ඇහුවා. බුදුරජාණන් වහන්සේ රාත්‍රී දෙවනි යාමේ අවසන් වෙනකම්ම ධර්ම දේශනාව දෙවනි කොටස දේශනා කළ අවසන් වෙද්දී තවත් බොහෝ පිරිස පරිස්කාර පූජා කරා. ඒ වෙලාවේ ආයෙමත් අර හිතේ ඇතිවෙච්ච ධර්ම ප්‍රසාදයට අර සලුව නමල ආයෙමත් අතට අරගෙන හිසේ තියාගෙන පියවර කීපයක්ම ඉදිරියට ගිහිල්ලා ආයි කල්පනා වුණා මම මේ සලුව පූජා කරොත් මටයි දේවියටයි පාරටවත් බැහැලා ගමනක්වත් යන්න අපිට වස්ත්‍රයක් නැති වෙනවා උඩුකය වහගන්න. ආපහු අර සලුව අරගෙන ඇවිල්ලා වාඩි වුණා. මං වගේ පව්කාරයෙක් මං වගේ අවාසනාවන්ත කෙනෙක්. මට පූජා කරගන්න දෙයක් නෑ නෑ කියලා ආපහු ඇවිල්ලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ රාත්‍රී 3 වෙනි යාමේ දේශනා කොටස ආරම්භ කරලා අරුණෝදේ උදේ එළිය වැටෙනකම්ම 3 වෙනි යාමේ දේශනාව පවත්වලා රාත්‍රී 3 වෙනි යාමේ අවසන් වෙනකොට ධර්ම දේශනාව අවසන් කරලා හමාර කරා. ඒ වෙලාවේ පිරිස පිරිකර පූජා කරද්දි සමහරු සාදුකාර දෙනකොට එළි වෙනකන් 3 යම් රාත්‍රියක් බණහපු මේ ඒක සාටක බමුණා මේ සලුව නමල අතට අරගෙන පුදුම සතුටෙන් ආයි සිතුවිල්ලක් හිතට එන්න කලින් එහෙම්මම බුදුගුණ හිත හිත ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ලබියසම මේ සලුව පූජා කරලා සතුටෙන් කෑ ගහලා කිව්වා මම දිනුවා කිව්වා. අතහරින්න අමාරුම සලුව අතහැරියා. මම දිනුවා කිව්වා. ඒ වෙලාවෙම රජ්ජුරුවොත් අර කෙළවරක ඉඳන් බණ අහගෙන හිටියේ රජ්ජුරුව ටිකක් තැති ගත්තා. බය වුණා. ළඟ හිටිය
අමාත්‍යවරයට කතා කරලා කිව්වා පොඩ්ඩක් විමසලා බලාපන් කවුරු හරි මගේ රාජ්‍යවත් අල්ලගෙනද මේ බණහන අතරේ මම දිනුවා කියන්නේ මොකද්ද මේ ජයග්‍රහණය කියලා හොයාගනින් කියෝ. අර රාජපුරුෂයෝ ගිහිල්ලා අර පුද්ගලයාව පැත්තකට අඬ ගහලා ඇහුවා ඇත්ත කියපන් මොකද මේ දිනුවා කියන්නේ රාජ්‍යවත් කුමන්ත්‍රණයක් කරාද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා නෑ මට තිබිච්ච එකම සලුව මං පූජා කරා. මට මෙච්චරයි මටයි දේවියටයි තිබුණේ. මං ඒ සලුව අතහැරලා පූජා කරා. මම ධර්ම පරිස්කාරයක් පූජා කරා. මම ලෝභ හිත මසුරු හිත ජයගත්තා. මං දිනුවා කිව්වා. රජ්ජුරුවන්ට මේ අය ගිහින් කියද්දි රජ්ජුරුවන්ට පුදුම සතුටක් ඇති වුණා. අනේ මේ තරම් සද්ධාවන්ත මිනිස්සේ. ඔහු ගැන විස්තර සේවකයන්ට කිව්ව හොයාගනින්න ඉන්න තැන හොයාගෙන රජ්ජුරුවන්ට දැනුම් දෙන්න කියලා. පසුවදා උදෑසන රාජපුරුෂයෙක් නිවසට පිටත් කරා වටිනා සලු දෙකක් තෑගි කරලා රජ්ජුරුවෝ මේ ඒක සාටක බමුණට වටිනා සලු දෙකක් තෑගි කරලා ඇරිය. මේ සලු දෙක ලැබුණට පස්සේ ඔහු සලු දෙක අතට අරගෙන කල්පනා කරා මෙච්චර වටිනා සලු මේ රන්නූලෙන් වියපු මේ වටිනා සලු මේ තරන් සලුවක් පොරවන්න අපි සුදුසු නෑ. මේවා මට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසයි. ඒ මගේ සලුව බුදුහාඳුරන්ට පූජා කරපු නිසයි. එදත් බණහන්න ගියා සලු දෙක මාරගෙන. ගිහිල්ල බණහල අවසන් වෙනකොට ඒ සලු දෙකම බුදුරජාණන් වහන්සේට පූජා කළ සතුටෙන් ආපහු පිටත් වෙලා ගිය. ඒ වෙලාවේ රජ්ජුරුව මේක බලාගෙන හිටිය. රජ්ජුරුව දැනගත්ත තමන් පූජා කරපු සලු දෙකම මේ බමුණ බුදුහාමුදුරන්ට පූජා කරලා. ඊළඟ දවසේ සලු 4ක් තෑගි කරලා ඇරිය. මේ බමුණ එදත් ඇවිල්ලා සලු 4ම බණහල අවසන් වෙලා බුදුහාමුදුරන්ට පූජා කරලා ගියා. රජ්ජුරුව මේකත් දැනගත්ත. පසුවදා සලු 8ක් තෑගි කරලා ඇරිය. ඒකත් ආපහු ගෙනහලා සලු 8ම බුදුහාමුදුරන්ට පූජා කරා. ඊළඟට සලු 16ක් තෑගි කරලා ඇරිය. බමුණ කල්පනා කරා මට මේ පූජා කරන සියලුම සලු මම බුදුහාමුදුරන්ට පූජා කරද්දි රජ්ජුරුවෝ දෙගුණ කර මට තෑගි කරලා එවනවා. රජ්ජුරුවම හිතයි මගේ කපටිකමට මම මේ දෙගුණයක් ලැබෙන නිසා මම මේ දේ කරන්න කියලා. කමක් නෑ මටයි දේවියටයි සලු දෙකක් මෙතනින් තියාගෙන ඉතුරු සලු ඔක්කොම මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා සලු දෙකක් අරගෙන අනෙක් සලු ටික බුදුරජාණන් වහන්සේට බණහල සංඝයා වෙනුවෙන් එදා ධර්ම පරිස්කාර හැටියට පූජා කරා. දැන් බමුණටයි බැමිණියටයි සලු දෙකක් තියෙනවා. දැන් බණහන්න එනවා දෙන්නම සතුටේ. දවසක් සීතල දවසක් එදා බමුණ ඇවිල්ලා බණහනවා. එදා තුන්යම් රාත්‍රීම සතුටින් බණහනකොට රාත්‍රී රජ්ජුරුව දැක්කා ඒක සාටක බමුණ දරාගෙන ඉන්නවා රජ්ජුරුව තෑගි කරපු එක සලුවක්. හැබැයි සීතලට ඒ සලුව ප්‍රමාණවත් මදි. මේ බමුණ වෙවුලනවා වෙවුල සීතලේ බණහනවා. රජ්ජුරුව හරිම සද්ධාවන්තයි. රජ්ජුරුව ගාව තිබුණ කරේ දාගෙන ඉන්නවා රන් නූලෙන් වියපු ගණකම වටිනා කම්බිලියක්. වටිනා සලුවක් පොරෝගෙනන රජ්ජුරුව. මේ සලුව රජ්ජුරුවම ඒක සාටක බමුණට පෙරෙව්වා තෑගි කරා. රජ්ජුරුව බණහලයිදා පිටත් වෙලා ගියා තමන් පොරෝගෙන හිටපු වටිනා ලක්ෂයක් වටින සලුවක් තමයි අර බමුණට පූජ කරේ. බමුණ කල්පනා කරා මේ තරම් වටින රත්තරම් පාට සලුවක් පොරවන්න මම මේ කුණුවෙලා යන ශරීරයක් නවදුරකින් අසූචි වැගිරෙන මේ කුණුවෙලා යන කයක් දරාගෙන ඉන්න මම වගේ කෙනෙකුට හනික මං වගේ සාමාන්‍ය මනුස්සයකුට මෙච්චර වටින සලුවක් මේක වටින්නේ බුදුහාමුදුරුව වෙනුවෙන් ධර්මය වෙනුවෙන් මං මේක රජ්ජුරුවන්ටත් පින් ලැබෙන විදිහට වටිනා පූජාවක් කරනවා කියලා පිරිස පිටත් වෙලා යනකං ඉඳලා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරා. එදා ඒක සාටක බමුණ ගන්ධ කුටියට වැඩම පැමිණිලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස. ඔබ වහන්සේ මේ කුටියේ සිංහසෙයාවෙන් සැතපෙන තැනට ඉහළ තථාගතයන් වහන්සේගේ ඒ සැතපෙන තැනට ඉහලින් වියනක් කරලා මේ රන් සලුව මට පූජා කරන්න මට අවසරයි. බුදුරජාණන් වහන්සේ අවසර දුන්න. ඒ වෙලා මේ
වටිනා සලුව රන් නූලෙන් වියපු රත්තරම් පාට වටිනා සලුව බුදුරජාණන් වහන්සේ සැතපෙන තැනට ඉහලින් වියනක් හැටියට 4 කොන බැඳලා වහලේ ලස්සනට සකස් කරලා බැඳලා එල්ලලා සාදුකාර දීදී සතුටෙන් බුදුහාඳුරන්ට වන්දනා කළ ඔහු පිටත් වෙලා ගියා. එදා දහවල් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා ගන්ධ කුටියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග කතා කරද්දී සාකච්ඡා කරනකොට රජ්ජුරුව දකිනවා බුදුරජාණන් වහන්සේ සිංහසෙයියාවෙන් සැතපෙන තැනට ඉහලින් තමන් කලින් දවසේ ඒක සාටක බමුණට තෑගි කරපු වටිනා රන් නූලෙන් වියපු මේ වටිනා සලුව වියනක් කරලා පූජා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සලුව ඊයේ මම ඒක සාටක බමුණට තෑගි කරා නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි බමුණා තමයි උදෑසන තථාගතයන් වහන්සේ වෙනුවෙන් මේ පූජාව කරලා වියනක් කරලා පූජා කරලා ගියේ. රජ්ජුරුව තවත් පැහැදිලා මේ බමුණට සිටු තනතුරක් පිරිනමලා වස්තුව දීලා මාලිගාවක් තෑගි කරලා මේ බමුණටත් ඊළඟට මේ බැමිණිය ඇතුළු පිරිසට තෑගි භෝග දීලා තනතුරු පිරිනමලා රජ්ජුරුව උපකාර කරන්නට යෙදුණා. මෙන්න මේ එදා කල්ප 90කට පෙර විපස්සී බුද්ධ ශාසනයේ තමන්ට තිබිච්ච එකම සලුවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු එදා ඒක සාටක බමුණ තමයි අපේ බුද්ධ ශාසනයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බවට පත් වුණේ. තතිය ශ්‍රාවකයන් වහන්සේ මේ ශාසනයේ පිංගතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන ඔබ අහලා ඇති. උන්වහන්සේ පෙනුමෙන් හරියට බුදුරජාණන් වහන්සේ වගේමයි. සමහරු රැවටුණා කියනවා. අන්න බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා සමහර අය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිනකොට රැවටිනවා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කැමති වුණේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින නගරවල ප්‍රදේශවල ඒ සමාජ මිනිස්සුන්ට පේන්න වැඩම කරන්න ගැවසෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දූතාංග සමාදන් වෙලා දූතාංග ධාරීව මහ වනාන්තරවල වැඩිපුර කාලයක් පිප්පලී ගුහාවේ වැඩ හිටියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පායවට පස්සේ තමයි උන්වහන්සේ එළියට වැඩම කළ ශාසනික වගකීම දරාගෙන ධර්ම සංගායනා කරමින් මේ කටයුතු වලට මූලිකත්වය ගත්තේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටියා කියලා සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බනේ. පිංගතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය මහ පොළොව 3 වතාවක් කම්පා වෙච්ච ඒ මහා පාංශුකුල චීවරය බුදුහාමුදුරන්ගේ ශ්‍රී හස්තයෙන්ම ලබලා දුන්නේ ඒ සිවුර පොරෝගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 120ක්ම ආයු වින්දනය කරා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ධර්ම සංගායනා කරලා බොහෝ කාලයක් වැඩ ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පාද්දී උන්වහන්සේගේ පිරිනිවන් පෑම හරිම පුදුම සිදුවීමක්. මේ ශාසනය තුල සඳහන් වෙන්නේ එවැනි සිදුවීම් එකම එක සිදුවීමක්. ඒකත් සසරේ බොහෝ කාලයක් සිදුවෙච්ච යම් කර්ම විපාකයක් මත සිදුවෙන දෙයක්. උන්වහන්සේ භාවනාවෙන් දැක්ක උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා අවසానයි. පිරිනිවන් පාන්න දිනේ ලං වෙලා. කොහොමද මම පිරිනිවන් පාන්න කියලා උන්වහන්සේ බලද්දි දකිනවා පෙර සසරේ කර්මානුරූපීව මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේට විපාක දෙන්න තියෙන යම් කර්මයක් එක්ක බැඳිච්ච සිදුවීමක්. උන්වහන්සේ පිරිනිවන් පෑවේ ගල් පර්වත 3ක් මැද්දේ. ඒ පිරිනිවන් පෑවට දේහය දැවිලා පිලිස්සිලා ධාතුන් වහන්සේලා ලැබුණේ. ඒ නිසා මතක තියාගන්න අද මේ ලෝකෙ කොහෙවත් දෙව්ලොවත් බඹලොවත් මනුලොවත් නාලොවත් වෙනත් කිසිම තැනක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේ ශාරීරික අස්ථි ධාතුන් වහන්සේලා කොහෙවත් නැහැ. උන්වහන්සේගේ දේහේ තාම ඒ ආකාරයෙන්ම පර්වත 3 මැද්දේ පිහිටලා තියෙනවා. උන්වහන්සේගේ දේහය ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා ලැබෙන්නේ
මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට කියලා සඳහන් වෙනවා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ සංඝයාට දැනුම් දීලා සංඝ පිරිස සමග ඒ පර්වත 3 මැද්දට වැඩම කරලා අහසේ පෙළහර පානකොට මේ පර්වත 3 මැද්දේ සක්‍ර දෙවියන් ඇඳක් පනවනවා. සතරවරන් දෙවියන් 4 දෙනා දිව්‍ය පිරිස පිරිවරාගෙන සාදුකාර දිදී ඇවිල්ලා ඇදේ 4 කොන පහන් 4ක් දල්වලා මල් පූජා කළ අධිෂ්ඨාන කරා. යම් දවසක මේ දේහය පිරිනිවන් පාපු මේ උන්වහන්සේගේ දේහය ආදාහනය වීමක් සිදුවෙනවද එතෙක් මේ පහන් නොනිමේවා මේ සුවද නොමැකේවා මල් පර නොවේවා කියලා අධිෂ්ඨාන කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සංඝයාට අවවාද කරලා අහසේ පළගක් බැඳගෙන දහම් දෙසලා උන්වහන්සේ අර පර්වත 3 මැද්දට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ මහා පාංශකුල චීවරයේ තමයි උන්වහන්සේ දරාගෙන ඉන්නේ. මේ සිවුර ඒකාංශ කළ පොරෝගෙන මේ ඇඳ මත සිංහ සෙයියාවෙන් සැතපීලා 4 වෙනි ධ්‍යානයටම සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම උන්වහන්සේ පිරිනිවන් පාවදාල්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා සමගම මේ පර්වත 4 මේ පර්වත 3ම එකට යාවෙලා වැහිලා ගියා. පිරිනිවන් පාපු දේහෙ පිහිටි තැන පාත්‍රයක් මුණින් නවල වැැහුව වගේ ඒ කුහරය හිටින විදිහට ගල් පර්වත 3 එකට යාවිලා වැහිලා ගිය. අද මේ ස්ථානයට බොහෝ පිරිස ගිහිල්ල වන්දනා කරනවා. අපි දමදිවගේ අවස්ථාවල් වල මේ ස්ථානයට ගිහිල වන්දනා කරන්න අපටත් වාසනාව සැලසුන. ඒ නිසා සමහරකුක්කුට පාද කියල හඳුන්නනවා ගිරිපාද කියල හඳුන්නනවා මෙන්න මේ ස්ථානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය මේ පර්වත 3කින් වැහිලා පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහා පාංශකුල චීවරය දරාගෙන වැඩඉන්න උන්වහන්සේගේ දේහය තවමත් පර්වත 3 මැද්දේ පවතිනවා. පිංහතුනී බුදු කෙනෙක් දරාගෙන හිටිය ඒ මහා පාංශකුල චීවරේ මහපොළො 3 වතාවක් කම්පාවෙච්ච චීවරය. බුදුරජාණන් වහන්සේගේ සිවුරක් වේවා උන්වහන්සේ පරිහරණය කරපු නිසීදනයක් වේවා අඳන සිවුරක් වේවා ඒවා අපි ධර්මී හඳුන්වන්නේ 13 වහන්සේලා හැටියට. අපි කියන්නේ බුදු හාමුදුරන්ගේ සිවුර කියලා. චීවර 13 වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ නානකඩේ අපි කියන්නේ දිය සාටක 13 වහන්සේ. ඒ නිසා ඔබ අහලා ඇති අපේ රටේ කැලණියේ බුදුරජාණන් වහන්සේ කැලණියට 500ක් මහරහතන් වහන්සේලා සමඟ වැඩම කරපු වෙලාවේ පැම් පහසු වෙලා ගොඩට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේගේ දිය සාටකේ නානකඩේ ඒ සිවුර වනපු වෙලාවේ ඒ පර්වතයේ මත පිහිටිය. බුදුරජාණන් වහන්සේ දැනුම් දුන්නා ඔය තැන චෛත්‍යයක් ඉදි කරවන්න. ඒ සිවුර පිහිටපු මේ ගල පිහිටි තැන චෛත්‍යයක් ඉදි කරයි. ගොඩ කැලණියේ සිවුරු දාගැබ නමින් එදා සෑයක් ඉදි වුණා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. ඒ වගේම ථූපාරාම මහා සෑය පිහිටි තැන පෙර බුදුරජාණන් වහන්සේලා කකුසඳ බුදුහාමුදුරුවන්ගේ ඩබරා ධාතුන් වහන්සේ දියගෙන ගිය භාජනයේ තැන්පත් වුණා කියලා ඉතිහාසෙ තියෙනවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ නානකඩේ තැන්පත් වෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ඉන පැළඳි පටිධාතුන් වහන්සේ එතන තැන්පත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් වෙලා අද ථූපාරාම මහා සෑය පිහිටි තැන. එවැනි බුදුවරුන් පරිහරණය කරපු නිසීදනයක් වේවා සිවුරක් වේවා මේ ලෝකයේ බුද්ධ ශාසනයේ පවතින තාක් මහා සෑයවල් ඉදි කරලා බුදුගුණ සිහි කරමින් වන්දනා කරමින් අප්‍රමාණ පින් දහම් රැස් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාවේදී ඔබට පැහැදිලි කරලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ මහා පාංශකුල චීවරේ 3 වතාවක් මහ පොළොව කම්පා වෙච්ච මහා පාංශකුල චීවරේ. ඒ වගේම එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබද්දී ඒ සිවුරු පිරිකර පහළවීම බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත් පූජාව බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරද්දී එදා බෝසතාණන් වහන්සේ නමක් හැටියට ගටීකාර බ්‍රහ්ම දෙවියන් තමයි අහසින්ම ඇවිල්ලා මුලින්ම අටපිරිකර පූජා කරේ. ඉතින් ඔබේ ජීවිතය තුළ ඔබ කොයි තරම් සිවුරු පූජා කළ අටපිරිකර පූජා කරමින් මොන තරම් පින්කම් කරගෙන නැද්ද? කටින පින්කම්. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඔබ කරන මේ සියලු පින්කම්
ප්‍රාර්ථනා කරන්න අපේ ජීවිතවල අපි සිදු කරගත් සියලු සිවුරු පූජා අටපිරිකර පූජා කටින පින්කං ආදී මේ සියලු පූජාවත් අපට නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා වේවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද ධර්මදේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරේ එංගලන්තයේ පදිංචි පුබුදු විජේසේන මහත්මයා. එතුමන්ටත් සුජීවත්ව ඉන්න පවුලේ සෑම සියලු දෙනාටමත් බණ ඇසූ ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එංගලන්තයේ පදිංචි පුබුදු විජේසේන මහත්මයාගේ උතුම් අරමුණු අතර සඳහන් වුණේ මිය පරලොවගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම. එතුමන්ගේ මිය පරලෝකයේ දෙමාපියන් ඇතුළු සංසාරගත සියලු ඥාති සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඉතින් බණ ඇසූ ඔබ හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණාභිලාෂීව මෙත් සිතින් ඒකාත්මික වෙමින් මෙත් සිතින් රැඳී සිටමින් මෙත් සදහම් දේශනා ශ්‍රවණයේ යෙදුණු සුපින්වතුනි, දම් අසහ සැනසෙන්නට නිරන්තරයෙන්ම පාරමිතාවක්ම කොටගෙන ඔබේ හදවත්වලට උතුම් දහමේ ආශිංසනය රැගෙන එන උතුම් දේශයක අභිමානය රැගෙන යන කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සමාජ ජාල අවකාශය තුලත් මේ උතුම් සදහම් ශ්‍රවණයට ඔබට අවස්ථාව සලසා දෙන පොදුනුවන්ගේ හදවතේ නාලිකාව තුළින් උතුම් දම් ඇසූ ඔබ හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්ම අවබෝධය පිණිස සියලු දේශනාමය කුසල උපකාරක වේ හැම දිනාටම උතුම් ධර්මාවබෝධය වේවායි කියා. සුපින්තුනි, නිසි ධර්මානුකූලව හෝරාවක කාලයක් තුරාවටම මේ උතුම් සද්ධර්ම දේශනා පැවැත්වූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්කේන පුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාම හඬනගා සාදුකාර ලබා දෙමින් පාදාභි වන්දනෙන් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, මෙත් සදහම් දේශනාව තුම් සද්ධර්ම දේශනාවට පින්බර දායකත්වයේ දැක්වූ වූ එංගලන්තයේ පදිංචි පුබුදු විජේසේන මහත්මයා ඇතුළු පවුල හැමදෙනාටම නිදුක් නිරෝග භාවය වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒකායන ප්‍රාර්ථනා කොටගත් ආදරණීය දෙමාපියන්ට ඒ පරලෝසපතෝ දෙමාපියන්ට පුණ්‍යානුමෝදනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවා. සංසාරගතව පරලෝසපතෝ හැමදෙනාටම මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසෙත්වහයි ප්‍රාර්ථනා කරමින් සැමට උතුම් ජීවිත අවබෝධය වේවායි ප්‍රාර්ථනා කොට ඔබේ නිවහනින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් සදහම් දේශනාවක් සමගින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.